ආයුබෝවන් පුතේ හැමෝටම ආව හැනව නේද? සිලබස් විෂය නිර්දේශය සම්බන්ධව පොඩි දෙයක් තමයි කියන්න තියෙන්නේ. මාව හැනවද? මාව හැනවද හැමෝටම? ඔව් සර්. හරි. තියෙන පන්ති ළමයින්ට සිකුරාදා පන්තියට නම් මම මේක පැහැදිලි කිරීමක් කළා. දැන් රීෂන් එකකින් නම් පොඩ්ඩක් අහගන්න. ඉතින් මේ අවුරුද්දේ ඕගොල්ලන්ට මේ එක්සෑම් එක කරගන්න බැරි වුණොත් නම් අපෝ කිසිම අවුරුද්දක එක්සෑම් කරගන්න බෑ. හරි. ඒක කියන්නේ ඉස්සෙල්ලාම මොකද මේ ඒ තරමටම මේ පාර විෂය නිර්දේශය ලේසි කරලා තියෙනවා. හරි. හිතා ගන්න බැරි විදිහකට විෂය පදයක ඇති අයින් කරලා තියෙනවා. බලුවොත් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. එදින 20 සහ 21 වර්ෂවලදී පේපර්ස් හැදෙන විදි තමයි මෙතන තියෙන්නේ. සමහරවිට මේක ඔයගොල්ලන්ගේ 10 වසර එක නම් දැන් ඔයගොල්ලන්ට අදාළ වෙන එකක් නැති වෙයි. මොකද මේ 10 වසර ඔයගොල්ලන්ට ඉගෙනුවානේ. 11 වසරේක අපි උට්ටක් බලමු ඒ නිසා ගොඩක් කැලිය අයින් කරලා තියෙනවා. මේ මුල් පාඩම් පහ තියෙනවා. මුල් පාඩම් පහෙන් ඝන වස්තු වල පුෂ්ඨ වර්ගඵලය සහ කැඩිය වෙන්නේ නේ. දැන් එහෙමද පුතේ හරියද? හරි කාටද ඇහෙන්නේ නැත්නම් මට පොඩ්ඩක් කියන්න. මුල් පාඩම් 11 වසරේ පළවෙනි පාඩම් ටික ගත්තොත් දැන් කොහොම ඉන්නවා? උඩ 11 වසරින් අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ එකපාරක් හරි මේ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන තියෙනවනේ විෂය නේද? මේකේ දැන් මේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව කියන පාඩම් දෙකේදී අපි කතා කරා පුතේ කොටස් තුනක්. හරි. මොනවද ඇත්තට මේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය කියන එක ගත්තොත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න අද ඒ නිසා පොඩ්ඩක් මුල ටික හොඳට අහගන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මොනවද දැන් ඔයගොල්ලෝ කරපු එක හා දැන් කරන්න තියෙන එක අතර සම්බන්ධය තේරෙයි. රිවිෂන් එකේ ඇයිද? ඔයගොල්ලෝ මතක ඇති ත්‍රිකෝණ ප්‍රිස්මය හරිද? සහ සිලින්ඩරය 10 වසරේදී ඉගෙන ගත්තා අපි. පෘෂ්ඨ වර්ගඵලය සහ මේ වර්ගඵලයට. ඊට පස්සේ 11 වසරේදී පෘෂ්ඨ වර්ගඵලයට අපි ඉගෙන ගත්තා මොනවද? ඍජු කේතුවයි සමචතුරස්‍ර පිරමීඩයයි ගෝලයයි. හරි. මේ බලන්න මෙන්න මේ වාක්‍ය කියවන්න හැමෝටම පේනව නේද? 10 ශ්‍රේණියේ ත්‍රිකෝණ ප්‍රිස්මය හා 11 ශ්‍රේණියේ ඍජු කේතුව හා පතුල සමචතුරස්‍ර පිරමීඩය ඉවත් කර ඇත. ඔන්න පුතේ මේ දෙක ඒ ටික ඉවත් කරලා කියන්නේ ඔයගොල්ලන්ට මේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලයේ තියෙන සිලින්ඩරය හා ගෝලය. කාට හරි සටහන් කරගන්න ඕන කෙනෙක් ඉන්නවනම් කරගන්න. ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලන්ගේ මේ එන විභාගයට ආවොත් එන්නේ සිලින්ඩරය සහ ගෝලය කියන දෙකෙන් තමයි ගණන් එන්නේ. මොකද ඒගොල්ලෝ සිලබස් එකේ අනිත් ටික අයින් කරලා තියෙනවා. හරි. බලන්න ඒකට කොච්චර ලොකු ටිකක් අයින් වෙනවද? ඇත්තටම ওই පාඩම් ටිකේ තියෙන ලොකුම බර හරියෙන් අයින් වෙලා යනවා. සිලින්ඩරය සහ ගෝලය කියන්නේ ඉතාම සරල රූප දෙකක්. හරි. ඉතාම සරල රූප දෙකක්. සූත්‍ර දෙක මතකයි නම් ගණන් ඕන ගානක් හදන්න පුළුවන්. සූත්‍රات හරිම සරලයි. එකතු වෙන කෑලි ඒව මේවා මුකුත් නැහැ. හරි. එතකොට ඝන වස්තු වල පරිමාවට ආවත් එහෙමයි. මේ තියෙන්නේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය ආශ්‍රිතව විතරයි තියෙන්නේ. ඒකෙදි කර්ණි සුළු කිරීම වෙන්නේ නැහැ. කැඩි හැදෙන්නේ. පොඩි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද ඔයාලට? අද මේ දැන් මෙච්චර වෙලා වැස්සේ නැහැ පොඩි දැන් මේ වහින්න ගත්ත මාරු ප්‍රශ්නේ.
දැන් ඇහෙනවද? තාම කැඩි කැඩි දැනෙන්නේ. හරි. එතකොට මේකෙදි එතකොට ගත්තොත් පරිමාවටත් එහෙමයි. පරිමාවටත් ඉතුරු වෙලා තියෙන පුතේ සිලින්ඩරය සහ ගෝලය කියන දෙක තමයි ඔයගොල්ලන් සිලබස් එකට දැන් තියෙන්නේ. හරි. කැඩි කැඩි දැනෙන්නේ. තාම මේ වැස්ස තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. හරි. අහුන් නැත්තම් කියන්න. ඊට පස්සේ ගත්තොත් තව අපි ඉස්සරහට යද්දි සමාන්තර රේඛා අතර තන රූප වල වර්ගඵලය කියලා පාඩමක් තියෙනවා පුතේ ජ්‍යාමිතිය පාඩමක්. ඒක සම්පූර්ණයෙන් ඉවත් කරලා තියෙනවා. ප්‍රතිශත වල 10 ශ්‍රේණියේ බදු ආශ්‍රිත ගණනය කිරීම කොටස හා 11 ශ්‍රේණියේ හීනවන ශේෂයට පොලිය ගණනය කොටස ඉවත් කර ඇත. අනිවාර්යෙන් වැල් පොලිය තමයි එතකොට එන්නේ. හරි. මේ පාර එන එක ඉතින් අපිට ගෙස් කරලා කියන්න පුළුවන් වැල් පොලිය ගාණක් එයි. මොකද 10 ශ්‍රේණියේ බදු ආශ්‍රිත ගණනය කිරීම ටික අයින් කරා කියලා කියන්නේ පුතේ එතන ආදායම් බදු, අරිපණම් බදු, එකතු කළාගේ මත බදු කියන ඒ සියල්ලම අයින් වෙලා යනවා. හරි. ඉතින් මේ 11 ශ්‍රේණියේ හීනවන ශේෂයට පොලිය ගණනය කිරීම මම අර ඔයගොල්ලන්ට මෙතන තියරි ක්ලාස් ළමයි ඉන්නවනම් දන්නවා හොඳටම කියලා දුන්නා මේකේ අනිවාර්යෙන් දෙවෙනි කොටසේ ගාණක් ආවොත් අපිට අනිවාර්යෙන් හදන්න පුළුවන්. ඉතින් ඒ ගාණ හදන තත්ත්වයටත් ඕගොල්ලෝ ඉදියා මොනව කරන්නද දැන් හීනවන ශේෂය අයින් කළාලු තියෙන්නේ. හරි. මේ අපරාධේ ඇත්තටම මේ සිලබස් එකේ තිබ්බට වැඩියක් වෙන්නේ නැති කොටස් තමයි අයින් කරලා තින්නේ. සා ගණන් ආපු කැලි කොටස් වෙනදපොලත් අයින් කරලා තියෙනවා. කොටස් වෙනදපොල කියලා කියන්නේ හරි ලේසි පාඩමක් සහ ඒ කියන්නේ පාඩමක් විදියට නැතත් මේක ඔයගොල්ලන්ගේ ජීවිතේට වැදගත් වෙන පාඩමක්. ඒකත් අයින් කරලා තියෙනවා. ආයෙ දාන්නද? ඔව් ඒක තමයි මට හිතුණා මේ ආයෙ දාලා කියලා කිව්වද? මම බැලුවේ නැහැ මේකේ අලුත් අප්ඩේට් එකක් මේ බලන්න ඕනේ. මෙතන මම එදා ගත්ත පරණ PDF එකවත් හරි. ඔව් බදු ගණන් දාලා නම් මට අප්ඩේට් එකක් ආවේ නැහැ තාම මේ බදු ගණන් දාන්න වෙනවා. හරි. බදු ගණන් දාන්න වෙනවා කියන්නේ පුතේ මේ ටික අයින් කරොත් මේකේ ඇති දෙයක් නැහැ. ඒකයි ප්‍රශ්නේ. මතක තියාගන්න මම ඔයගොල්ලන්ට මෙහෙම මේ ටික කිව්වට මම මේ හැම පාඩමක්ම ඔයගොල්ලන්ට උගන්වනවා. හරි. මම එදා දැන් තවත් ඔයගොල්ලන්ට එක කිව්වේ පුතේ. සෙව්මිනි තවද්ද කිව්වේ ඒක. අදද? ඔව් නේ අදනේ. අදද කිව්වේ ඉස්කෝලේදී. අපි මේක ගැන කතා කරේ සිකුරාදානේ. සිකුරාදා තමයි මේක වෙනවුනේ. අදද කිව්වා. ඒක තමයි මට ඔය ඒගොල්ලන්ගේ සෙටප් කියන්නේ මේගොල්ලෝ මේ කරන වැඩ පිටේ මන්නා 7-5කට විශ්වාස නැහැ. මම ඔයගොල්ලන්ට එදා තියරි ක්ලාස් එකේදී ගිය සිකුරාදාත් මම කිව්වේ එකයි මේගොල්ලෝ මේ අයින් කරා කිව්වට අපි ඉගෙන ගත්ත කිසිම දෙයක් නම් කවදාවත් අමතක කරන්න එපා. හරි? ඒගොල්ලෝ මේ සෙල්ලමක් කරන්නේ ඇත්තම කතාව. මේක අයින් කරනවා ඒක ආපහු දානවා. ඒගොල්ලන්ට කියන්න ලේසි. ඕක ළමයින්ට තමයි පාවෙන්නේ. ඒ නිසා මේ තියරි ක්ලාස් වල ඉන්නවා නම් ආගන්න සහ රිවිෂන් එකේ ඉන්න අයටත් එච්චරයි. ඔයගොල්ලන්ට උදේ හැම පාඩමක්ම හැම කොටසක්ම කවර් කරනවා මම. හරි? ඒක අයින් කරා මේක අයින් කරා කියන ටික අපි චූට්ටක් කොහොම කියලා දැනට තියෙන ටික කරගෙන යනවා. හරි? සහ සියලුම දැන් මම කවර් කරනවා. මම මේ පෙන්වලා දුන්නට මම කවර් කරන්න ඕන ඔක්කොම කවර් කරනවා. හරි? ඒ කියන්නේ දැන් ඔය දැක්කනේ බදු කෑල්ල මෙතන අයින් කරලා දාලා අයින් කරා කියන්නේ මේ බදු ආශ්‍රිත ගණනය කිරීම අයින් කරපු දෙයක් ඇත්තටම ඇති දෙයක් නැහැ. හරි? එතකොට දැන් අනිවාර්යෙන් B කොටසේ වරිපණම් බදු ගාණක් ආවා. ඔය අර වරිපණම් බදු ගාණක් හෝ කොටස් වෙළඳ පොළ ගාණක් තමයි ආවේ. ඉතින් ඕකේ දැන් කොටස් වෙළඳ පොළ අයින් කරොත් අනිවාර්යෙන් බදු ගාණක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් බදු ගාණක් නැතුව ඔය කොටසට දාන්න ගාණකුත් නැහැ. මොකද දැන් මම තව පස්සට යද්දි මම පෙන්නන්නම් කුලකවල 11 ශ්‍රේණියේ කොටස අයින් කරලා තියෙනවා. ඉස්සර සාමාන්‍යයෙන් B කොටසට ආවා ඔය 10 ශ්‍රේණියේ කෑල්ල ආවා. දැන් කුලක මේ පාරේන ලොකු ගානට එන්නේ තියෙන්නේ 10 වසරේ. ඒ නිසා ඒගොල්ලන්ට ඇත්තටම පේපර් එකක් හදන්න අමාරුයි මේගොල්ලෝ අයින් කරලා තියෙන විදියට. හරි. ඒ නිසා දැන් මේ මම කිව්ව දේ ඇත්තක් වුණා. හරි. දවස් දෙකයි ගියේ. ඒගොල්ලෝ මෙහෙම අයින් කරාට මේගොල්ලන්ව 7-5කට විශ්වාස කරන්න නම් එපා පුතේ. හරි. කියන්න දෙන්නේ එච්චරයි.
මට නම් සත පහකට ෂුවර් නෑ විභාගෙ හෙට ඔන්න වෙන්නේ කියලා මේ පාඩම් වෙනවා කියන්න බැරි නෑ. හරි. ඒ වගේ අය ඒ නිසා අර කිසිම වෙලාවක මේ කොටස ඉවත් කරා ඒ කොටස මට ඕනේ නෑ කියලා කිසිම දෙයක් අයින් කරන්න නම් එපා. දැන් මේ 10 වසරේ වර්ගමූලය අයින් කරලා තියෙනවා. 10 වසරේ වර්ගමූලය අයින් කරලා තියෙනවා අපි රිවිෂන් එකේ එක කතා කරලා ඉවරයි. හරි. දැන් එහෙම කියලා වර්ගමූලය අයින් කරන්න එපා. කියන්න බෑ. විභාගේ ඒගොල්ලන්ට වැරදිලා හරි ගාණක් එන්න පුළුවන්. මම නම් කියන්නේ. මම මේ උගන්වපු නිසා කියනවනේ. මෙතන අයින් කරලා තියෙන පාඩමුත් මම උගන්වනවා. හරිද? මේ හැබැයි මතක තියාගන්න අපි ඉගෙන ගන්න කිසි දෙයක් වැඩියක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අඩු කරොත් එහෙමයි. වැඩි කරොත් එහෙමයි. අපි ඕන දෙයකට රෙඩි වෙලා යමු. සහ මේකේ තව අපි බලාගෙන යන පාඩම් ටික ඊට පස්සේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය එක පොඩ්ඩක් තියෙනවා. සමීකරණ එක 10 11 දෙකම ඔක්කොම එකට දාලා කරන්න කියලා තමයි කියලා තින්නේ. ඒකේ මේ අර 11 ශ්‍රේණිය සමගාමී සමීකරණ කොටස ඉවත් කරලා කියලා තියෙනවා. 11 වසරේ තියෙන්නේ භාග වෙන සමගාමී සමීකරණ හදන ටික. ඉතින් කිසිම අමාරුවක් තියෙන තැනක් නෙමෙයි. හරි සරල දෙයක්. ඕවා මම ඔක්කොම කියලා දෙනවා. හරි. ඒවා මම කියලා දෙනවා. පුතේ අයින් කරලා තිබ්බට අපිට වැඩක් නැහැ. අපි ඕන දෙයකට රෙඩි වෙලා යමු. ප්‍රස්තාරවලත් පොඩි මේ ප්‍රස්තාර ඇසුරේ සමගාමී සමීකරණ විසඳීම කියන කැලල අයින් කරලා තියෙනවා. ඒක තිබ්බත් මෙච්චර කාලයකට විභාගෙදී අහලා නැති දෙයක්. හරි. ඒක සිලබස් එකේ තිබ්බත් මෙච්චර කාලයකට විභාගෙට අහපු නැති එකක්. ඉතින් ඒක තිබ්බත් එක නැතත් එකයි. ඒක නම් අයින් කරාට ප්‍රශ්නයක් නැහැ. 10 11 ශ්‍රේණි වල ප්‍රස්තාර ඇඳින්තරෝ ලක්ෂණ ඒ ටිකත් ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකේ ලොකු වෙනසක් කළා නැහැ ප්‍රස්තාර පාඩමේ. සමකෝණික ත්‍රිකෝණ කියන පාඩම ඉවත් කරලා තියෙනවා. මේ දත්ත නිරූපණය එකක් මට ඇත්තටම ෂුවර් නෑ. ඒකෙත් පුතේ මේ හොඳම ටිකක් සමුච්චි සංඛ්‍යාත වක්‍රය කියන්නේ හැම අවුරුද්දකම වගේ විභාගෙක ඒ කියන්නේ හැම අවුරුද්දකම කියන්නේ අනිවාර්යෙන් විභාගවල මාරු වෙවි ආපු B කොටස ගණන් තියෙනවා. මේ මම ඕගොල්ලන්ට පේපර්ස් කරවන්නේ පරණ පේපර්ස්. හරි. මොකද ඒවා කරලා ගියා කියන්නේ පුතේ දැන් මේ එන පේපර් එක අනිවාර්යෙන්ම ලියන්න පුළුවන්. මේ එන පේපර් එකේ ඇති රෙද්දක් නෑ. සරල සිංහලෙන් කියනවා නම් අපි පරණ පේපර්ස් කරලා පුරුදු වෙලා යමු. එන පේපර් එකේ ඇති රෙද්දක් නැහැ. හරි. එහෙම තමයි මේ තියෙන සිලබස් එකෙන් එවන්න තරම් ලොකු අමාරු කරන්න පුළුවන්. හැබැයි අපිට අමාරුවක් වෙන්නේ නැහැ. අපි හරියට වැඩ ටික කරලා ගියොත් සහ මම කරන පාඩම් ටික ඔක්කොම අල්ලගන්න. ඒතර මේකෙත් සමුච්චි සංඛ්‍යාත වක්‍රය සහ චතුර්ථක සෙවීම අයින් කරලා තියෙනවා. මම මේ ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරන්නේ සමහර අයට මේක ගොඩක් ප්‍රශ්න තියෙන නිසා තමයි එකින් එක පෙන්නලා පැහැදිලි කරන්නේ. හැබැයි කොයිම වෙලාවකවත් එකම කරුණක්වත් අමතක කරන්න එපා. අනේ මම ඒක අතාරිනවා කියන තැනට නම් එන්න එපා. අපරාධේ. හරි. නිකම් මේ පැහැදිලි කිරීමක් කරන්නේ ඒගොල්ලෝ කරලා තියෙන වැඩේ. හරි. හැබැයි අපි මේ පාඩම් ඉගෙන ගමු. ඊට පස්සේ ගුණෝත්තර ශ්‍රේණි සම්පූර්ණ වශයෙන්ම අයින් කරපු දෙයක් වගේ කරලා තියෙනවා පුතේ මේ එන්නවන පදේ හා මුල් පදෙන් වල ඓක්‍ය සෙවීම අයින් කරලාලු තියෙනවා. හරි. ඒක අයින් කළා ගුණෝත්තර ශ්‍රේණි හඳුනා ගැනීම පමණක් අපේක්ෂා කරනවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ පොදු අනුපාතය හොයන්න පුළුවන්ද කියන එක විතරයි. 10 ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණි තමයි මේ යටතේ අධ්‍යයනය කරන්න කියලා තියෙන්නේ. නමුත් ගුණෝත්තර ශ්‍රේණිත් අපි හදනවා. හරි අපි හදනවා. ඊට පස්සේ පයිතගරස් ප්‍රමේය ගණනය කිරීම පමණක් අපේක්ෂා කරේ කියලා තියෙනවා. ඒ කියන්නේ පයිතගරස් ප්‍රමේය සම්බන්ධ අර ප්‍රමේයන් නැති සිද්ධියක් තමයි තියෙන්නේ. ප්‍රමේය සාධනයන් නැති කරලා තමයි තියෙන්නේ. ත්‍රිකෝණමිතිය පරිමාණ රූප ඉවත් කරලා තියෙනවලු 10 වසරේ. ඉතින් මේ පරිමාණ රූප නැතුව ත්‍රිකෝණමිතිය කතා කරනවා කියන එක පොඩි ගැටලුවක් තියෙනවා. හරි. ඒගොල්ලෝ පාඩම් ඉවත් කරලා තියෙන සම්බන්ධ සමහර සිද්ධි වල නම් පොඩි ගැටලු තියෙනවා පුතේ සමහර තැන්වල. ඉතින් බලමු අපි. න්‍යාස අයින් කරලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. න්‍යාස කියලා කියන්නේ තනියෙන් ඉන්න පාඩමක්. අරයට සම්බන්ධයක් නැහැ, මෙයාට සම්බන්ධයක් නැහැ, කාටවත් සම්බන්ධ නැහැ. හැබැයි ලේසි පාඩමක්. කෙටි ප්‍රශ්නයක් අනිවාර්යෙන් විභාගෙට ආපු ගාණක්. ලකුණු දෙකක් ලේසියෙන් අතේ ගන්න පුළුවන් ගාණක් තමයි පාඩමක් තමයි අයින් කරලා තියෙන්නේ. දුකයි. හරි. වීජීය අසමානතාවලත් වීජීය අසමානතාව කියන්නේ කොහොමත් ලොකු පාඩමක් නෙමෙයි. කණ්ඩාංක තලයක ලකුණු කිරීම ඉවත් කරලා දිනවලු 11 පාඩමත් එක්ක තමයි කරන්නේ. හරි. ඒකේ ලොකු දෙයක් නැහැ. ඒක කොහොමත් තිබ්බත් එකයි ප්‍රශ්නයක් නැහැ. සමාන්තර රාෂ්ට්‍ර මේ අපි දැන් කතා කරගෙන යනවා. අපි මේ පන්තියේ ජ්‍යාමිතිය වලදී කතා කරගෙන යන ටික තියෙන්නේ සමාන්තර රාෂ්ට්‍ර වලට අදාළ කරුණු හතරම සාකච්ඡා කරන්න කියලා තියෙනවා. 10 ශ්‍රේණියේ වෘත්තයක ජාය තියෙනවා. වෘත්තයක ජාය පාඩම ඒව මම කරගෙන යන්නම් අපි.
ඊට පස්සේ වෘත්ත චතුරස්‍ර තියෙනවා සහ ස්පර්ශක අයින් කරලා තියෙනවා පුතේ. ස්පර්ශක අයින් කරලා තියෙනවා නිර්මාණය වලත් දැන් එකපාරක් මෙතන ඉගෙන ගත්ත කට්ටිය ඉන්නවනේ නේ කවුද ඔයගොල්ලෝ දන්නවා ටියුෂන් එකේ ඉන්න අය. පත හතර තියෙනවා ත්‍රිකෝණ නිර්මාණය තියෙනවා පරිවෘත්තය විතරයි තියෙන්නේ. හරි අන්තර්වෘත්තය හා බහිර්වෘත්තය නිර්මාණය අයින් කරලා තියෙනවා කියලා කියනවා. ඉතින් මේ දෙක අයින් කරලා තියෙනවා. හරි. එතකොට විභාගයට ආවොත් පුතේ මේ පාර එන්නේ මොකද්ද? පරිවෘත්තයක් තමයි. පරිවෘත්තයක් නිවන්න පුළුවන්. ඒක විතරයි උගන්වන්නේ කියලා තියෙන්නේ. ඒ වුණාට මම කොමු ගන්නවා. කුලක වලට පුතේ 11 ශ්‍රේණිය කුලක කොටස් ඉවත් කරලා තියෙනවා. ඒ කියන්නේ අර කුලක තුනක් සම්බන්ධයෙන් අපි අඳින ගණන් අයින් කරලා තියෙනවා. 10 ශ්‍රේණිය ටික විතරක් සාකච්ඡා කරන්න කියලා තියෙනවා. 10 ටික සාකච්ඡා කරන්න ඇත්තටම පැය දෙකමාරක් තිබ්බනම් ඇති. හරි. මේ ඔයගොල්ලන්ට ඉතින් මේ පාර කරගන්න බැරි වුණොත් නම් ආයි ජීවිතේට ගණන් කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙම chance හම්බෙන්නේ නැහැ. හරිද? 10 සම්භාවිතාවත් 10 ටිකට විතරක් අදාළ ටික තමයි 10 ශ්‍රේණි සම්භාවිතාව තමයි කියන්නේ සම්භාවිතාවෙකෙත් 11 සම්භාවිතාව කොට ඉවත් කරලා තියෙනවා. හරි. ඉතින් ওই ටික ගැන පොඩ්ඩක් මට දැනුවත් කරන්න ඕන වුණා. මේ පාර විභාගෙට එන ඕගොල්ලන්ට උගන්වන්න තියෙන සිලබස් එක තමයි ඔය. හරි. ඉතින් නමුත් මේක ගැන විශ්වාස කරන්න බෑ. අද කෑලි අයින් කරා කියලා හෙට කෑලි එකතු කරා කියන්න පුළුවන්. හරි. හොඳ උදාහරණයක් තමයි දැන් ඔය මට ඒ ළමයා කිව්වේ මොකද්ද? ආපහු බදු ටික එකතු කරා. හරි බදු කියන කෑල්ල ආපහු දාලා දිනවා. එදා මම ඔයගලන්ට පැහැදිලි කරද්දිත් මම කොහොමද සිකුරාදා ක්ලාස් එකේ පැහැදිලි කරා පොඩ්ඩක්. කරද්දි මම කිව්වා මේ බදු අයින් කරලා කරන්න දෙයක් නැහැ නේ කියලා. ඒ වගේම තමයි බදු ටික ආපහු එකතු කරලා තියෙනවා. හරි අනුපාත අපි කරගෙන යමු. සිග්නල් ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මේ හම්බෙච්ච chance එකෙන් හරිද මේ හම්බෙච්ච chance එකෙන් ගණිතයට ඒකක් දාගන්නවා කියන එක නැතිව මොකද මේක මතක තියාගන්න cs නෙමෙයි මෙතන දැන් fail එක ඉන්නවා නම් s එකක් දාගන්න මම පාස් වෙන්නේ ඒව වැඩක් නැහැ s තියන අය c කරගන්න ඉන්නේ ඒවා හිතේ තියාගන්න එපා ඒකක් පුළුවන් හරි මෙතනින් ඕන කෙනෙක්ට ඒකට යන්න පුළුවන් ඒ නිසා ඒකට විතරක් try කරන්න මේ කියන සිලබස් එකේ ඒකට යන්න බැරි වුණොත් ආයිතින් කියන්න දෙයක් නැහැ. හරි. ඒ නිසා අපි වැඩ කරගෙන යමු. වැඩ කරන්න එක කතා කරන්න එපා කොන් වෙලාවකවත්. හරි. අනුපාතවල අපි කරගෙන ගියේ ප්‍රතිලෝම සමානුපාතත් කරා. හරි. දැන් බලන්න ඕගොල්ලෝ මෙන්න මේක කරන්න බලන්න. මේ තුන්වෙනි ගාන. නවාතැන් කුලක හමුදා බටයින් 1200ක් සඳහා දින 65කට ප්‍රමාණවත් ආහාර ගබඩා කර ඇත. හමුදා බටයින් පිරිස 1500 දක්වා වැඩි කරන ලද නම් එම ආහාර දින කීයකට ප්‍රමාණවත් වේද කියලා අහනවා. හරි. ඔක ප්‍රතිලෝම සමානුපාතයක්ද අනුලෝම සමානුපාතයක්ද බලන්න ඉස්සෙල්ලා දාන ලියාගෙන ඉන්න. දාන ලියාගෙන ඉන්න කියන්නේ අර දෙපැත්තට දාලා ලියාගෙන ඉන්න. ඊට පස්සේ අපිට පුළුවන් බලන්න ඒක අනුලෝමයක්ද ප්‍රතිලෝමයක්ද කියන එක. හරි. හදලා උත්තරේ කියන්න බලන්න. මොකක්ද කියන්නේ? මේ දැන් අපි දිගටම මේක කරගෙන යන වෙලාවල් තමයි ඉස්සරහට කරගෙන යන්නේ. අපි ගමු මේකේ ඉන්නේ හමුදා බටයින් දින කියලා ගමු දෙපැත්තට. හරි බටයින් සහ දින. හමුදා බටයින් 1200කට කැමති බොල් දින කීයකටද 65කට නේ.
දින 65කට ඇති වෙනවා. හරි. මේක වැඩි වුණාට මුදේ 1500ක් වෙනකම්. එහෙනම් දින ගාන අපි අහනවා මේ කෑම ඇති වෙන දින ගානක් කීයද කියලා අහනවා. අපි දන්නා පිටන්ට x කියලා දාගන්න. දැන් ඔය කරුණු ටික දාගත්තාට පස්සේ මම කිව්වා මොකද්ද ඔයගොල්ලන්ට මේක මොන අනුපාතයක්ද කියලා හොයාගන්න අපි එන්න ඕන මුදේ මේ උඩ දාගත්ත වාක්‍ය දෙක ගාව. හරි. මේ වගේ හිතන්න යන්න එපා. මෙච්චර කාලයක් අපිට වැරදුනාම අපි වරද්දගත්තේ මෙන්න මේ වගේ හිතන්න ඉන්නේ. ඒකෙන් හිතන්න එපා. එන්න මෙතනට. නිකන් සාමාන්‍යයෙන් හිතන්න ඉන්න බටපිරිස වැඩි වුණොත් උදේ කෑම ගානක් මොකද වෙන්නේ? සෙනඟ වැඩි වුණොත් කෑම ගානක් ඇති වෙන දින ගාන මොන වෙනවද? අඩු වෙනවනේ. මේ පැත්ත වැඩි වෙනකොට එනවා. හරි මේ පැත්ත වැඩි වෙනකොට දින ගාන අඩු වෙනවා. එහෙනම් මේක මොන සමානුපාතයක්ද? ප්‍රතිලෝම සමානුපාතයක්. ප්‍රතිලෝම සමානුපාතයක් නම් කෙලින්ම මම මොකක් කරනවද? අපි ඔය තියෙන විදිහටම බෙදීම දානවා. 1200යි 1500යි. මෙන්න මේකේ උදේ ප්‍රතිලෝම සමානුපාතයක් නම් මම මොකක් කිව්වද? මේ පිටිපස්සේ ඉන්න කෙනා උදේට මාරු කරලා තමයි බෙදීම දාන්නේ. x බෙදීම 65. දැන් එහෙනම් මොකද්ද කරන්නේ? හරස් කුලියේ දන්නවා 1200 ගුණ කිරීම 65 සමානයි 1500යි x. මෙතනදිත් ඕගොල්ලෝ කරන වරදක් තියෙනවා. පණ දාගෙන මෙන්න මේක සුළු කරන්න යනවා. ඕක සුළු කරලා අපෝ 1500යි බෙදන්නත් තව වෙලාවක් ගන්න. ඒක කරන්න එපා උදේ. කැපෙන පද තිබ්බොත් කැපෙයි. මේක මුඩ කිරීම දාලා ඔම්මම තියන්න කාටවත් බෑ වැරදි දාන්න. හරි දෙපැත්තම දැන් බෙදන්න x වන්න 1500යෙන්. ඔයාලට දැන් ලස්සනට මේක බෙදන්න පුළුවන්. හරි නැත්තම් ඔයගොල්ලෝ මේ වැරදි කරන්න එපා. මේ ගණන් වල කෙටි ක්‍රම කියන්නේ මෙන්න මේ වැත්ත වශයෙන්ම කියනවා. හරි ඇත්තම කෙටි ක්‍රම කියන්නේ මේවා. මේ වගේ තැන්වලදී කල්පනා කරන්න 1265ක් ගුණ කරලා පණ දාගෙන ඕක අපෝ 1500 බෙදන්න යන්න එපා. හරි බෙදෙන පද මෙන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපලා දාන්න හැකි. 65යි 15යි බෙදෙත හැකි 5න් මේක බෙදුවම කියන 13යි. 15 බෙදුනම 3යි. 3යි 12යි බෙදෙත හැකි 3න් 4යි. 4 වරක් 13 කියලා කියන්නේ දැන් 4 13න් ගුණ කරන්න ඕනේ. 12යි 2යි එකක් ඉතිරි 52යි. දින 52කට සෑහෙනවා. දින 52. හරි. ඔන්න ඔබයි හදන්න. දින 52කට සෑහෙනවා. හරි. ඊළඟට අද බලන්නේ නම් ඊළඟට හදන්න බලන්න මේක. හතරවෙනි ගාන. හදලා උත්තරේ කියන්න හැමෝම. දැන් නෝකියා දැන් නෑ යන්නක් හරිද? දැන් එහෙම ප්‍රශ්න අපු කවුරු හරි ඇතිනේ කොහොමද අපි අනුපාත ගානක් අඳුරගන්නේ? අනුපාත අඳුරගන්නේ මුදේ රාශි දෙකක් අතර සම්බන්ධයක් එනවා නම් තමයි අපිට අඳුරගන්න පුළුවන්. හරි. අපි බලමු මොකක් උත්තරයක් ආවා. හැමෝම එවන්න බලන්න. කොහොමද එන්නේ? මිනිස්සු සහ
දිනනේ මිනිස්සු කීයකටද 500කට ඉතිබලු දින 18කට ඇති වෙන්න කෑම. එදිනම මිනිස්සු 50ක් පිට වෙලා යනවලු. එහෙනම් තව ඉතුරු වෙන්නේ කීයද පුතේ 450යි. මේගොල්ලන්ට මේ කෑම ටික දින කීයකට සෑහෙයිද කියලා අහනවා. හරි. දින කීයකට සෑහෙයිද කියලා අහනවා. ඉතින් බැලුවොත් මොකද වෙන්නේ? මෙතනට ඇවිල්ලා බලමු. මිනිස්සු ගාන වැඩි වෙනකොට පුතේ මේ කෑම ඇති වෙන දින ගාන මොනව වෙනවද? අඩු වෙන්න ඕනේ. හරි නැත්නම් මිනිස්සු ගාන අඩු වෙද්දී ඔක අනිත් පැත්තට බලවත් ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු ගාන අඩු වෙනකොට දින ගාන මොනව වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. කොහොමයි එක රාශියක් අඩු වෙනකොට අනෙක් රාශිය වැඩි වෙනවා නම් ඒවට අපි මොනවා කියලාද කියන්නේ? ප්‍රතිලෝම සමානුපාත. එහෙනම් 500 බෙදීම 450 සමානයි. මේක උඩයට මාරු කරලා තමයි බෙදීම දාන්නේ. x බෙදීම 18. මෙයා ඔන්න මේ විදිහට මේ බිඳුව මෙතනින් කපලා දාන්න පුළුවන්. මේ 18 මෙහෙට ගුණ කරන්න. ඒ ගුණ කරත් ඇති. මේ පැත්ත x තනි වෙනවනේ මෙහෙමනේ. 50 ගුණ කිරීම 18 බෙදීම 45. දැන් මේ 45 මෙහෙට ගුණ කරොත් ඕගලන්ට වෙනවා ආපහු 45න් බෙදන්න. ඒ නිසා තමයි පුතේ මෙතන මේ 18 මේ උඩට විතරක් ගුණ කරා නම් ඇති. හරි. මෙතන තියෙන 18 මේ පැත්තේ උඩට ගුණ කරා නම් ඇති. මොකද මේ x ඔහොමම තියමු. එයාම ආපහු 45න් ගුණ කරලා 45න් බෙදනවා කියන්නේ තව බෙදයක් අපරාධ. හරි. එහෙනම් අපි දැන් බෙදමු 5න් බෙදුනම 10යි. එයා බෙදුනම 9යි. 9 18න් බෙදුනම 2යි. 10 වරක් 2 කියලා කියන්නේ පුතේ දින 20කට සෑහෙනවා. දින 20කට. හරි. බලන්න උත්තරය ඔප්පු පුතාලගේ වැරදි සුළු කිරීම වැරදි තමයි ඇත්තේ. හරි. ඊළඟට දැන් අපි කලවමේ බලාගෙන යනවා මේ ප්‍රතිලෝම සහ අනුලෝම සමානුපාත ගණන් කීපයක් මම ඔයගොල්ලන්ට ගාන කියනවා. ඔයගොල්ලෝ හදන්න ඕන එක අනුලෝමයක්ද ප්‍රතිලෝමයක්ද කියලා බලලා හදලා මට උත්තරේ කියන්න. හරි. දැන් නම් මේ අපි ඔක්කොම හදන්නේ ප්‍රතිලෝමයේ විදිහටනේ. හරි. මෙන්න මේ මිශ්‍ර අභ්‍යාස කියන එකේ මම මතක විදිහට මේකෙත් මම ගණන් හැදුවා ගිය සතියේ. මේක මම බලන්න. 6 වෙනි ගාන. 6 වෙනි ගාන හදන්න. අද මට තියෙන මිනිස් දින ගැටලු සාකච්ඡා කරන්න තමයි තියෙන්නේ. මිනිස් දින ගැටලු ගැන කතා කරලා මේ පාඩම ඉවරයි. ඊට පස්සේ අපි වීජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය කියන පාඩමට යනවා. හරි. වෙනි ගාන. මේකෙන් කිව්වේ මොකද්ද? ඉන්ධන සහ දුරනේ. ඉන්ධන සහ දුර. අපි ලියමු. ඉන්ධන සහ දුර අතර තමයි රාශි දෙක තියෙන්නේ. මොකද්ද කියන්නේ? ඉන්ධන ලීටර 4කින් යන්න පුළුවන් කිලෝමීටර 48ක්. හරි. අපෙන් අහනවා කිලෝමීටර 84ක් යන්න අවශ්‍ය වෙන ඉන්ධන ප්‍රමාණය. ඉන්ධන ප්‍රමාණය දන්නේ නැහැ. අපි x කියලා දාගත්තා. හරි. එහෙනම් දැන් මේ අකුරු වලින් නෙවෙයි ඉලක්කම් වලින් නෙවෙයි හිතන්නේ මෙතනට එන්න. පුතේ තෙල් වැඩි වෙන්න වාහනයක. හරි. දැන් නිකයි දන්නකො ඔයගොල්ලන්ගේ බයික් එකක්. හරි. දැන් බයික් තියෙනවනේ නේ ඕනම කෙනෙක්ගේ බයික් එකක් තියෙනවනේ. බයික් එකේ තෙල් වැඩි නම් ඔයගොල්ලන්ට යන්න පුළුවන් දුර මොකද වෙන්නේ? දුර අඩු වෙනවද? තෙල් වැඩි නම් යන්න පුළුවන් දුර අඩු වෙනවද? නෑ. මොකද වෙන්නේ? ඉන්ධන වැඩි වෙන්න පුතේ යන්න පුළුවන් දුර වැඩි වෙනවනේ. එහෙනම් ඊතල දෙක උඩට ඒ කියන්නේ මේ පැත්ත වැඩි වෙනකොට මේ පැත්තත් වැඩි වෙනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? එක රාශියක් වැඩි වෙනකොට අනෙක් රාශියක් වැඩි වෙනවා නම් මේ තියෙන පුතේ අනුලෝම සමානුපාතයක්. එහෙනම් කෙලින්ම ඔය තියෙන විදිහට බෙදීම දාන්න. ඔය තියෙන විදිහට බෙදීම දාලා සමාන කරන්න. එච්චරයි. ආයි කතාව දෙකක් නැහැ. හරි. මෙයා මෙහෙට ගුණ කරන්න, මෙයා මෙහෙට ගුණ කරන්න. 4 ගුණ කිරීම 84 සමානයි 48යි x. දෙපැත්තෙන් බෙදන්න 48යි.
මෙයාට මෙයා කැපෙනවා 4න් බෙදුවම 1යි මෙතනදී 12යි 84 12න් බෙදෙනවා කීයද හරියට වෙන්නේ 84 12න් බෙදෙනවා 7යි x සමානයි ලීටර් 7යි හරි x සමානයි ලීටර් 7යි හරි ඔච්චරයි තියෙන්නේ මේක මුදේ ඕගොල්ලෝ තාමත් මෙන්න මෙතනින් ඉඳන් හිතන්නේ මේ අකුරු වලින් ඉලක්කම් වලින් හිතන්න යනවා නම් ඔතන තමයි වරදින්නේ මේක හැමතිස්සෙම මේ අනුපාත ළමයි වරද්දගන්නේ ඒක හරි අහස පොළොව මුගලන්න කල්පනා කරන මෙතන 4දී අතන 48යි කියන්නේ මෙන්න මෙහෙම වැඩි වෙන්න ඕන අඩු වෙන්න ඕන ඕම තමයි හිතන්නේ එහෙම නෙමෙයි එන්න මෙන්න මෙතන එළියට මේ ලියන උඩ නම් දෙක තියෙනවනේ මම මේ පුනා කියන්නේ අනුපාත පාඩම කියන්නේ එතන තමයි තියෙන්නේ ඕක තමයි අනුපාත කියන්නේ ළමයි වරද්දන්නෙත් ඔතන ඉන්දර වැඩි වෙනකොට යන්න පුළුවන් දුර මොකද වෙන්නේ වැඩි වෙනවා එහෙනම් මේ හිතන මේ විදිහට ගැහුවා කියලා කවුරුත් ඔයගලන්ට වැරදි කියන්නේ නැහැ හරි මේ ඉතල ඔය ඉතල ගැහුවා කියලා කවුරුත් ඔයගලන්ට වැරදි කියන්නේ නැහැ පුතේ හරි වැරදි කියන්නත් බෑ ඒ දෙක ගහලා බලන්නේ අපි බලන්නේ මේ කඩලෝම සමානුපාතයක්ද ප්‍රතිලෝමයක්ද කියලා හරි ඊළඟට හදමු බලන්න එක ගානක් විතරක් හදමු අපි අනිත් ටික ගෙදරදී හදන්න ඕනේ හත් වෙනි ගාන හදන්න බලන්න හත් වෙනි ගාන හත් වෙනි ගාන උත්තරේ කියන්න බලන්න හදලා වේගය සහ කාලය අතර සම්බන්ධයක් තියෙනවා. ලියලා හිතන්න බලන්න.
හදලා කියන්න උත්තරේ වන්න අට නෙමෙයි මම 7 හදන්න ගියේ. හරි. එතන ගාන අපි බලමු. එක්තරා ගමනක් පැයට කිලෝමීටර 60ක වේගයෙන් ගිය විට වේගය සහ කාලය. වේගය හා කාලය තමයි රාශි දෙක වෙන්නේ. පැයට කිලෝමීටර 60ක වේගයෙන් ගියාම යන්න පුළුවන් පැය 4කදී. හරිද? පැය 3කින් යාමට ගන්න ඕන වේගය කොච්චරක්ද කියලා අහනවා. හරි. දැන් එහෙනම් එන්න බලන්න පුතේ භෞතික රාශි දෙකට වේගය සහ කාලය. අපි වේගෙන් යන්න ගමනක් මොකද වෙන්නේ අපිට ගමන යන්න තියෙන කාලය මොන වෙනවද? අපි ගමනක් වේගයෙන් යන්න වේගය වැඩි වෙද්දී කාලය මොන වෙනවද පුතේ? අඩු වෙනවනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි හයියෙන් යන්නේ ඇයි? දැන් ඔය හයියෙන් යන්නේ කියලා සමහරව මැරෙන්නේ ඇයි? මේ විනාඩි 10ක් 15ක් ඉතුරු කරගන්න ගිහිල්ලානේ. හරි? දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඇක්සිඩන්ට් වෙන්නේ ඇයි? ඇක්සිඩන්ට් වෙන්නේ ඔය විනාඩි 5ක් 10ක් ඉතුරු කරගන්න ගිහිල්ලා. මහලොකු වෙලාවක් මේ පැයක් දෙකක් ඉතුරු කරගන්න ගිහිල්ලා නෙමෙයි. හරි? විනාඩි 5ක් 10ක් ඉතුරු කරගන්න ගිහිල්ලා ජීවිතේම නැති කරගන්න. ඒ වේගය වැඩි වෙන්න කාලය මොන වෙනවද? අඩු වෙනවා. ඉතින් ඇත්ත ඒක. හරි? බයික් එක වේගය වැඩි වෙන්න අපේ කාලය අඩු වෙනවා. හරි. එහෙම මතක තියාගන්න. වාහනයක වේගය වැඩි වෙන්න අපේ කාලය තමයි අඩු වෙන්නේ. හරි? ඔබ යන වේගයට ගිහිල්ලා කොහරි හැප්පෙච්ච ගමන් අපේ කාලය ඉවරයි. අඩු වෙනවනේ ඉවරටම ඉවරලා. හරි? ඉතින් අපි බලමු එහෙනම් මේක මොන සමානුපාතයක්ද? එකක් වැඩි වෙනකොට අනිත් රාශිය අඩු වෙනවා කියන්නේ ප්‍රතිලෝම සමානුපාතයක් පුතේ. එහෙනම් 60 වෙදීම x සමානයි. මෙයා උඩ යන මාරු කරනවා 3 වෙදීම 4. දැන් හරස් ගුණිතේ දාමු. මෙතන එනවා 60 ගුණ කිරීම 4. 60 ගුණ කිරීම 4 සමානයි 3x. දෙපැත්තම 3ෙන් බෙදමු. මෙයා බෙදනවා 20යි. 20ේව 4ක් කියලා කියන්නේ x සමානයි 80යි පැයට කිලෝමීටර. පැයට කිලෝමීටර 80ක වේගයෙන්
යන්න ඕනේ පැය 3කින් යන්න නම්. හරි තේරුණාද? හරි ඊළඟට පුතේ මේ මිනිස් දින ගැටලු පොඩ්ඩක් අපි බලමු. මිනිස් දින ගැටලු වලට පොඩි සූත්‍රයක් තියෙනවා. දැන් මේ ඇත්තට මේ සූත්‍ර මතක තියාගන්න තරම් දෙයක් නෑ මේකේ. හරිද? හරිම සරලයි. මුලින්ම අපි ගානක් බලමුකෝ. තියාගන්නකෝ. මිනිසුන් 8 දෙනෙක් දින 9කදී වැඩක්. මිනිසුන් 8 දෙනෙකුට දින 9කදී වැඩක් අවසන් කළ හැකිය. මිනිසුන් 8 දෙනෙකුට දින 9කදී වැඩක් අවසන් කළ හැකිය. මිනිසුන් 8 දෙනෙකුට දින 9කදී වැඩක් අවසන් කළ හැකිය. එහෙත් එම වැඩය සඳහා යොදවාගත හැකි වූයේ මිනිසුන් 6 දෙනෙකු පමණි. එහෙත් එම වැඩය සඳහා යොදවාගත හැකි වූයේ මිනිසුන් 6 දෙනෙකු පමණි. එය අවසන් කිරීමට දින කීයක් ගත වේද? ගොඩාක් දුරට මේ පාර ඔයගොල්ලන් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ මේ වගේ එකක් වෙයි. හරි. පළවෙනි ප්‍රශ්නය මේ විදිහේ එකක් වෙයි. ඉතින් තුරලා තියෙන පාඩම් ටික බැලුවම මේක තමයි පුතේ කියන්න තියෙන්නේ. ඒකයි. හරි. බලමු. දැන් මේ සමහර ගණන් වලදී ඔයගොල්ලන්ගෙන් අහන පුතේ මිනිස් දින කියලා සිද්ධියක් අහනවා. ඔක හරිම සරල දෙයක් තියෙන්නේ. හරි. ඔය මිනිස් දින කියලා එකක් අහයි. මේ මිනිස් දින හදන්නේ පුතේ මිනිස්සු ගණනයි දින ගණනයි එකට ගුණ කරනවා. ඔච්චරයි. මිනිස් දින හදන්නේ කොහොමද? මිනිස් දින හැදෙන්නේ කොහොමද? මිනිස්සු ගාන ගුණ කිරීම දින ගණන. මිනිස්සු ගාන ගුණ කිරීම දින ගාන. ඔච්චරයි. ඕක ඔළුවේ තියාගන්න. හරි. ඕක ඔළුවේ තියාගන්න. මේක මේ ඔළුවේ තියාගන්න කියලා මහලොකු සූත්‍රයක් නෙමෙයි ලියලා පිටිය ගහලා. හරිද? මේක මතක තියාගන්න උදේ මේ මහලොකු සූත්‍රයක් නෙමෙයි ලියලා පිටිය ගහලා උදේ හවස පටපාඩම් කරලා එහෙම ඒවා තියෙනවා. එහෙම ඒවා මම කියලාත් ඇති. හරි. ලියාගෙන උදේට බත් කද්දි බලන්න, දවල්ට බත් කද්දි බලන්න එහෙම කියපු සූත්‍ර තියෙනවා. මේක එච්චර දෙයක් නෙමෙයි. මේ මිනිස් දින කියන එක මිනිස් දින හැදෙන්නේ කොහොමද? මිනිස්සු ගාන ගුණ කරනවා දින ගාන. හරි. ඒතර අපි ওই ගාන ප්‍රතිලෝම සමානුපාතී දෙලා දෙන්න පුළුවන්. ඊට මෙන්න මේ ක්‍රමයේ ලේසි. බලමු කොහොමද හදන්නේ කියලා. සහ තරංග වලදී ඔයගොල්ලන්ගේ මිනිස් දින ගණන් ඇහුවොත් හරි. දැන් ওই ප්‍රශ්නේ තියෙන ඕකේ රෝගේ ලක්ෂණ එක විදිහට අහන්න පුළුවන්. මෙම වැඩේ නිම කිරීමට මිනිස් දින කීයක් ගත වේද? එහෙම නැත්නම් මේ මුළු වැඩේ මිනිස් දින කීයද? අපි ඔයලන් පුතේ මිනිස්සු 8 දෙනෙක්ට දින 9ක් යනවා නම් මිනිස්සු 8 දෙනෙක්ට දින 9ක් යනවා නම් මේ වැඩේ මිනිස් දින කීයක වැඩක්ද? මිනිස් දින ගන්න හොයන්න මොකද්ද කරන්නේ? එහෙනම් මිනිස්සු 8යි දින 9ක් යනවා. එහෙනම් එනවා කීයද? 72යි. මිනිස් දින 72යි. හරි. මිනිස් දින 72ක වැඩක් ඔය. පැහැදිලිද? මිනිස් දින 72ක වැඩක්. හරි. එහෙත් එම වැඩය සඳහා යොදවාගත හැකි වූයේ මිනිසුන් 6 දෙනෙකු පමණි. එහෙත් එම වැඩය සඳහා යොදවාගත හැකි වූ මිනිසුන් 6 දෙනෙක් පමණයි. මොන වැඩයද? මිනිස් දින 72ක වැඩක්. අපි ලියමු වෙන සූත්‍රය මිනිස් දින සමානයි මිනිස්සු ගණන ගුණ කිරීම දින ගණන. ඕක නෙන්නේ. දැන් මේ වැඩේ අපි දැන් දීලා තියෙන කරුණු ටික දාගන්න. මිනිස්සු කී දෙනෙක්ද බදලා ගත්තේ? 6 දෙනයි. අපිට ගත වෙන දින ගාන අහනවා. දන්නේ x මිනිස් දින කීයක වැඩක්ද මේ? අපි හෙව්වා. මිනිස් දින කීයක වැඩක්ද? 72ක වැඩක්. එහෙනම් දැන් මොකක්ද දෙන්නේ? 72 සමානයි 6යි x දෙපැත්තම 6ෙන් බෙදුවා නම් x සමානයි කීයද? දින 12යි. ඕකේ ඔච්චරමයි තියෙන්නේ පුතේ. හරි.
මේ මිනිස් දිනවලදී තියෙන්නේම ඔච්චරයි. එක්ක වැඩක් දීලා හරි මිනිස් දින කොච්චරයිද? හැබැයි මේ වැඩේට මෙන්න මෙච්චරක දින ගාණක් යනවා නම් නිම කරන්න අවශ්‍ය මිනිස්සු ගාණ හයි එක්කෝ එහෙම නැත්නම් මිනිස්සු ගාණ දීලා ඒ වැඩේ නිම කරන්න යන දින ගාණ හයි. එතකොට අපි අර හොයාගත්ත මිනිස් දින ගාණ බෙදන්නේ ඒ කියන මිනිස්සු ගාණෙන් හරි දින ගාණෙන් හරි. බෙදපු ගමන් අනිත් එක්කෙනා හම්බ වෙනවා. හරි. ඔය සරල දෙයක් තමයි මිනිස් දින ගැටුව වල තියෙන්නේ. මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න එච්චරයි. හරි. ඔබ ලියාගන්න ඕන. ඔක හදද්දි දැන් කල්පනාවෙන් හදන්න. හොඳේ. බලන්න නැතුව හදන්න. හරි. ඊළඟට ලියා ගන්න පුතේ මේ ගාන. මේ ගාන ලියා ගන්න. මේ ගාන ෆෝන් එකේ තියෙන නිසා මම මේ ස්ක්‍රීන් ෂෙයා එක වීඩියෝ එක ඔෆ් කරේ. හරි. මම කියන එක ඇහෙනවද ඔයගොල්ලන්ට? ලියා ගන්න. මිනිසුන් 4 දෙනෙකු දින 6කදී නිම කරනුයේ මිනිසුන් 4 දෙනෙකු දින 6කදී නිම කරනුයේ මිනිසුන් 4 දෙනෙකු දින 6කදී නිම කරනුයේ බාර ගන්නා ලද කාර්යයෙන් මිනිසුන් 4 දෙනෙකු දින 6කදී නිම කරනුයේ මිනිසුන් 4 දෙනෙකු දින 6කදී නිම කරනුයේ බාර ගන්නා ලද කාර්යයෙන් 3න් 2කි බාර ගන්නා ලද කාර්යයෙන් 3න් 2කි ඉතිරි වැඩ කොටස මිනිස් දින කීයද ඉතිරි වැඩ කොටස මිනිස් දින කීයද හරි
කියන්න බලන්න හිතලා. මිනිසුන් 4 දෙනෙකු දින 6කදී නිම කරනුයේ බාර ගන්නා ලද කාර්යයෙන් 3න් 2කි. ඉතිරි වැඩ කොටස මිනිස් දින කීයද? ඉතිරි වැඩ කොටස මිනිස් දින කීයද? හදුම් බලන්න. මොකද එන්නේ පුතේ? මුළු වැඩේ කොච්චරයිද? මුළු වැඩේ මිනිස් දින කීයක්ද? මුළු වැඩේ මිනිස් දින. මිනිස්සු 4කට යනවලු දින 6ක් නේ. හරි. එහෙනම් 4 වරක් 6 කියලා කියන්නේ ඔක්කොම එනවා කීයද මිනිස් දින? මිනිස් දින 24ක්. එහෙනම් පුතේ මේ 24න් 3න් 2ක් නිම කරනවලු. 3න් 2ක් 24න් 3න් 2ක්. මේවා භාගවලදී කතා කරා. 24න් 3න් 2ක්. එහෙනම් මෙයාට බෙදුනම 8යි 8 වරක් 2 16යි. ඒ කියන්නේ පුතේ මිනිස් දින 16ක වැඩක් ඉවර කරලා තියෙන්නේ. මිනිස් දින 16ක වැඩ ඉවරයි. හරි. ඔක්කොම වැඩේ මිනිස් දින 24යි. මිනිස් දින 16ක වැඩේ දැනට ඉවර කරලා තියෙනවා නම් ඉතුරු වැඩ ප්‍රමාණය වන්න මොකක් කරන්න ඕනද? 24න් අඩු කරනවා පුතේ 16ක්. කීයක් ඉතුරු වෙනවද තව? මිනිස් දින 8ක වැඩක් ඉතුරුයි. හරි. තව මිනිස් දින 8ක වැඩක් ඉතුරුයි. පැහැදිලිද? 4 දෙනෙක් 6 දවස් 6ක් වැඩ කරනවා නම් මිනිස් දින කීයක්ද එතන? 4 ගුණ කිරීම 6යි. මිනිස් දින 24යි. හරි. ඒ වැඩෙන් 3න් 2ක කාර්යයක් ඒගොල්ලෝ ඉවර කරනවා. එහෙනම් 24න් 3න් 2ක් කියන්නේ කොච්චරද? බැලුවොත් 24න් 3න් 2ක් කියලා කියන්නේ 16ක්. එහෙනම් 24ක් වෙන වැඩකින් දැනට මිනිස් දින 16ක් ඒගොල්ලෝ ඉවර කරලා තියෙනවා නම් තව ඉතුරු වෙලා තියෙන මිනිස් දින කීයද? 8යි. පැහැදිලිද? දැන් ඔක එක එක විදියට ගණන් වෙනවා පුතේ. හරිද? මිනිස් දින මේ කියන්නේ දැන් මිනිස්සු අපි ගත්තොත් මිනිස්සු මෙච්චරකට මෙන්න දින මෙච්චරකින් අවසන් කිරීමට හැකි වැඩක් මේ දෙගුණයක් අවසන් කිරීමට නම සරල උදාහරණයක් කියන්න මේව අපි ගත්තොත් දැන් මේ ගණන් ගන්නකො මිනිස්සු 4 දිනකට දින 6කින් ඉවර කරන්න පුළුවන් වැඩක් වගේ දෙගුණයක වැඩක් නිම කරන්න මිනිස්සු 12 දිනකට දවස් කොච්චරක් යනවද කියලා අහනවා. ඉස්සෙල්ලාම ඔයා හොයාගෙන ඉන්න මේ මිනිස් දින වැඩේ. මේ වැඩේ මිනිස් දින කීයද? 24යි. එහෙනම් ඒකේ දෙගුණයක්. මේ වගේ දෙගුණයක වැඩක්. ඒ කියන්නේ කොච්චරද මිනිස් දින 48ක වැඩක් නිම කරන්න මිනිස්සු 12කට කොච්චර යන කාලයක් යනවද කියලා මොකද්ද කරන්නේ? 48 එක ගෙලින්ම 12න් බෙදන්න. එච්චරයි. හරි. අන්න ඔය වගේ තැන් ටිකක් තියෙනවා. බලන්න ඕගොල්ලෝ 10 2 අභ්‍යාසය කරන්න ඕනේ. හොඳේ. 10 2 අභ්‍යාසය ගණන් තුනක් තියෙනවා. ඒක හදලා බලන්න. ඔතන ඔය මිනිස් පැය කියලා සිද්ධියක් තියෙනවා. මම ඒකත් අවසානයේ පොඩ්ඩක් සඳහන් කරන්නම්. මිනිස් පැය කියන එක මේ මිනිස් පැය කියන එක ගත්තොත් පුතේ ඕකට අර මම කියපු ඉස්සෙල් එකටම පොඩි කැලලක් වැඩි වෙනවා. මිනිස් පැය කියන එක හැදෙන්නේ මිනිස්සු ගණන දින ගණන පැය ගණන මෙන්න මේ කියන සූත්‍රය තමයි මිනිස් පැය හදිස්සිය ගත්ත ඕගලන්ගේ මිනිස් පැයක් මොකක් හරි අහුවොත් ඒ ගානේ අනිවාර්යයෙන්ම මිනිස්සු ගාන දෙයි දින ගාන දෙයි සහ පැය ගාන දෙයි. ඒතකොට ඒ තුනම එකට ගුණ කරාම තමයි මිනිස් පැය කියන එක හදා ගන්න පුළුවන්. හරි. ඔය සරල සමීකරණ. එතනම ඔක මිනිස් දින මේ මිනිස් දිනයේ සරලම කතාව කියන්නම් මම. මෙච්චරයි. මිනිස් දින කියන්නේ පුතේ මිනිස්සු ගාන ගුණ කිරීම දින ගානනේ. මේ ගානේ මිනිස්සු ගාන හරි දින ගාන හරි දීලා මේ වැඩේ හොයාගන්න වෙනවා අපිට. ඔයලා ඒකෙන් දෙගුණයක් හරි භාගයක් හරි මොකක් හරි නිම කරන්න තව මිනිස්සු කොච්චර යනවද කියලා හරි. එතකොට ඕගොල්ලෝ හොයාගන්න තව ඉතිරි වෙලා තියෙන මිනිස් දින ගාන කීයද? එහෙනම් දින ගාන හොයන්න නම් කෙලිම මිනිස්සු ගානෙන් බෙදන්න තියෙන්නේ. ඇත්තටම මේකේ මේ පද තුනක් නේ තියෙන්නේ. මේ පද තුන උක්ත කරොත් උදේ මොකක්ද වෙන්නේ? මිනිස්සු ගානක් හොයන්න නම් හරිද? මිනිස්සු ගානක් හොයන්න නම් මොකද කරන්න වෙන්නේ? මිනිස්සු ගානක් හොයන්න නම් මේ මිනිස් දින දින වලින් බෙදන්න වෙනවා නේ. මිනිස් දින බෙදන්න වෙනවා දින ගණනකින්. හරි. දින ගානක් හොයන්න නම් මොකක්ද කරන්න වෙන්නේ? මිනිස් දින බෙදන්න වෙනවා මිනිස්සු ගාන.
ඔච්චරයි. මෙන්න මේ සමීකරණයෙන් තමයි හැම දෙයක්ම වෙන්නේ. ඕක මතක තියාගන්න. හරි? මිනිස් දින සමානයි මිනිස්සු ගාන ගුණ කිරීම දින ගණන කියන එක මතක තියාගන්න. හරි. කාටද තේරුම් නැති දරක් තියනවා නම් අහන්න. ඒ වගේ ප්‍රශ්න අපිට පේපර්ස් වලදී හම්බ වෙනවා තව ඉස්සරහදී. බෝඩ් එක පේනවද ඔයගොල්ලන්ට පැහැදිලිව? නැසේ බොඳයි. හොඳ වෙලා නේද පේන්නේ කියලා. හරි. මේ මිනිස් දින කියන එකේදී මතක තියාගන්න පුතේ මිනිස් දින කියලා කියන්නේ මිනිස්සු ගාන ගුණ කිරීම දින ගාන. හරිද? මිනිස්සු ගාන ගුණ කිරීම දින ගාන. එතකොට ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් දීලා හරි යම් කිසි ගානක් දෙන්න පුළුවන් මිනිස්සු 4 දෙනෙක්ට යම් කිසි වැඩක් නිම කරන්න මිනිස්සු 4 දෙනෙක්ට යම් කිසි වැඩක් නිම කරන්න දින 6ක් යයි කියලා. ඒතර 6 වරක් 4 ගුණ කරලා තමයි අපි කෙලින් හොයාගන්නේ මොකද්ද මිනිස් දින කියන්නේ. තේරුණාද? කැටි කැටි දැනෙන්න පුතේ. හරිද? ඊට පස්සේ කියන්න පුළුවන් ඒ වැඩේෙන් 3න් 2ක් එහෙම නැත්නම් ඒ වැඩේෙන් 2 ගුණයක් ඒ වැඩේෙන් 3 ගුණයක් ඔන්න ඔය විදිහේ මොකක් හරි කිව්වොත් අර ඕගොල්ලෝ හොයාගන්න මිනිස් දින ගන්න තියෙනව නේද? ඒක ගුණ කරන්නේ. කරලා ඒ අනුව අපිට ඒ ඉදිරියේ ගණන් වල තියෙන දේවල් තමයි ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. හරි? මේ මිනිස් දින කියන එකේ ලොකු දෙයක් නෑ. මිනිස් දින කියන ඒවා හදන්නේ කොහොමද? මිනිස්සු ගාන ගුණ කරනවා දින ගානේ. හරි? ඔච්චරයි. ඕක මතක තියාගන්න. මිනිස් දින කියන සූත්‍රය මතක තියාගන්න. ඔයගොල්ලෝ හදන්න බලන්න 10 2 අභ්‍යාසයේ ගණන් ටික ගෙදරදී හදන්න. 10 වසරේ 10 2 අභ්‍යාසයේ ගණන් ටික. හරි? අපහසුතාව තිබ්බොත් මට කියන්න. හරි. ඉතින් අනුපාත පාඩම කියන්නේ පුතේ ඔය ටික තමයි. බොහෝ දුරට මේකෙන් මේ පාර ගණන් වෙයි. ගණන් වෙන්නේ ඉඩකඩ වැඩි. සිලබස් එක අයින් කරලා තියෙන කරුණු සලකලා බැලුවම අනුපාත වලට පේපර් එකේ ඉඩක් හිමි වෙයි. ඉතින් මුලින් ඉඳලම කරා. හරි අනුපාත වල අයන්නේ ඉඳලම කරා. ධර්මව කියනවා නම් අනුපාත වල අයන්නේ ඉඳලම කරා. අනුපාත කියන්නේ මොනවද? තැන ඉඳලා සියල්ලම කතා කරලා තියෙන පුතේ ඉතින් මේ වැඩ කිරීම ඔයගොල්ලන්ගේ අතේ තියෙන්නේ. හරි වැඩ කරන එක ඔයගොල්ලන්ගේ අතේ ටියුට් එක මම දාලා තියෙන ටියුට් එකේ ඉතුරු ගණන් ටික හදාගෙන යන්න. යන අතරේදී අමාරු අපහසු තැන් ආවොත් ප්‍රශ්න ආවොත් අහන්න ඉතින් මම උදව් කරනවා. වෙලාව හම්බෙන හැම වෙලාවකම මම රිප්ලයි දානවා සහ ඔයගොල්ලෝ වල තියෙන වැඩ බලනවා. එහෙම අර බලන්න බැරි වුණ පුතේ ඇත්තටම වැඩ වැඩි වෙච්ච දවසක තමයි බලන්න බැරි වෙන්නේ. හරි. දත්ත නිරූපණය කොටස පටන් ගන්න ඕනේ. සිග්නල් ප්‍රශ්නේ තමයි තියෙන්නේ.